පින්නතන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයක්. අත්තනාහි කතම් පාපං අත්තජං අත්ත සම්භවං අභිමත්තති දුම්මේදං වජිරං වස්මමයන් මනින් කියන ගාථා රත්නය දේශනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ මහා කාල කියන උපාසක තැනගේ හදිසි මරණය සම්බන්ධයෙන්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලි මහා කාල කියලා උපාසක මහත්තයෙක් හිටිය. බොහොම ශ්‍රද්ධාවන්තයි. මාසකට දවස් 8ක් උපෝසත සිල් සමාදන් වෙනවා. අතීතය අය මාසකට දවස් 6ක් මාසකට දවස් 8ක් මෙහෙම උපෝසත සිල් සමාදන් වෙලා තියෙන. සාමාන්‍යයෙන් මාසකට අපිට පෝය 4ක් තියෙනවා. අතීතය අපේ මුතුන් මිත්තු 4 පෝයටම උපෝසත සිල් සමාදන් වුණා. වර්තමානය වෙනකොට ඒක ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා ගිහිල්ලා බොහෝ තැන්වල මාසකට එක දවසක් තමයි සිල් සමාදන් වෙන්න යොදා ගන්න. ඒ පුරපසළොස්වක පෝය දවසේ. ඒකත් මාසකට එක දවසයි කියලා කිව්වොත් ඒක හුඟක් දෙනාට සාධාරණ නෑ. මාසකට වරුවක් කියලා තමයි කියන්න වෙන්නේ. උදේ 6ට විතර සිල් අරගෙන හවස 5ට විතර යන ස්වභාවයක් තමයි දකින්නේ. හැබැයි එහෙම සිල් සමාදන් වීමක් ගැන බුද්ධ ආගමේ කොහෙවත් නැහැ. අර්ධ උපෝසතයක් ගැන බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරලා නැහැ. එක තැනක් අපිට හම්බ වෙනවා මේ කූට විනිශ්චකාර වස්තුවේදී. අර්ධ උපෝසතයක් ගැන. ඊට අමතරව පූර්ණ උපෝසතයක් ගැනම තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ මේ සංසාරයෙන් එතර යන්න ඕන නිසා. මේ සසර භයානක නිසා. සත්වයා සුගතියක උපද්දවන්න ඕන නිසා. නිතර බණ අහලා මනුස්ස ජීවිතයක් අපිට තිලින කරපු සංසාරේ කරපු මහානීය කුසලය සිල් රැකපු බව අපේ පින්නතුන් දැන් හොඳට දන්නවා. සිල් රැකපු එක තමයි මනුස්ස ජීවිතයක් තිලින කරන්න හේතු වන ප්‍රධානම කුසල කර්මය. නිති පන්සිල් උපෝසත දවසේ 8 සිල් නවාංග උපෝසතේ 10 සිල් මේ වගේ උතුම් සිල්. කෙටියෙන් සඳහන් කළොත් මේ ජීවිතෙන් මැරිලා ඊළඟ ජීවිතයේ උපදිනකොට මට හම්බ වෙන්න ඕන ඇඟ මොන විදිහද කියන එක තීරණය කරන්නේ මෙලව රැකගත්ත සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුස්ස ලෝකෙන් මැරිලා යමෙක් සතර අපායට ගියොත් ඔවුන් ආයේ සුගතිගාමී වෙන කාරණාව බොහොම දුර්ලභ බව. මනුස්ස චුති සූත්‍රයෙන් නියමඩල මතට වැලි ටිකක් අරගෙන භික්ෂූන්ට පෙන්නලා දේශනා කළේ මහණෙනි මේ නියමත තියෙන වැලිද වැඩි මහ පොළොවේ තියෙන වැලිද වැඩි. ස්වාමීනි මහ පෘථුවියේ තියෙන වැලි මෙච්චරයි කියලා සඳහන් කළ නොහැකි. නියමඩල මත තියෙන්නේ ඊටාම ස්වල්ප ප්‍රමාණයයි. හරි පැහැදිලි දේශනාවක් කළා මහණෙනි මේ මනුස්ස ලෝකේ ඉඳලා මැරෙන අය ආපහු සුගතියට එන්නේ මේ නියමඩල මත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි අන් සියලු දෙනාම සතර අපායේ කියලා. හේතුව සිල් නැතිකම. සාමාන්‍යයෙන් පෞද්ගලිකව තම තමන් ගැන කල්පනා කරලා බලහම නිත්‍ය සීලයේ පන්සිල් නමුත් කීයෙන් කී දෙනා ළඟද පන්සිල්වත් ඇත්තේ කියන කාරණාව බොහොම දුර්ලභව තමයි දකින්න තියෙන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මරණින් පස්සේ තීරණය වෙන ඇඟ එක්ක නිරිසති නැත්තම් ප්‍රේතේ නැත්තම් අසුරේ එහෙම නැත්තම් තිරිසනි. අද තිරිසන් ලෝකේ අපි දකින්න යම් සත්ත්ව කොට්ටාසයක් ඉන්නවද
ඒ සියලුම දෙනාට මනුස්ස ජීවිත තිබුණ. නමුත් මේ ලෝකෙ පැවැත්ම වරද හින්ද ඊළඟ ජීවිතයේ ඒ විදිහට හම්බ වෙන. අපේ ජාතක පාලියේ තියෙනවා අස්සක ජාතකය කියලා ජාතක කතාව. අස්සක රජ්ජුරුවන්ගේ බිසව උපරි දේවිය. පින්කං නං කළේ නෑ. නමුත් තමන් හරි ලස්සනයි රැස් විහිදෙන ශරීරයක් තිබුණ. ආන්ගේ රූපයට උපාදාන වෙලා හිටිය. රුව වඩවාගණ්ඩත් රුව ගැන තියෙන මානයක් තිබුණ මේ රුව හම්බුනේ සසර කොච්චර පින්කරපු හින්දද නැවත නැවත රූමත්ව උපදින්ට කොයි තරම් පින් කරන්න ඕනද කියන කාරණාව ගැන හිතුවේ නෑ. පිනතින ඔය කතාවම අපිට ආයත් පැහැදිලි කරනවා මගමානුවක ගැන කියනකොට මගගේ භාරියාව 4 දෙනයි බාලම බිරිඳ හරි ලස්සනයි ඇත් පින් කළේ නන්නේ. මගේ ස්වාමියා පින් කරහම ඇති මටත් ඒ පින් ලැබෙයි. ඇයත් හරි ලස්සනයි ඇගේ ජීවිතෙත් රූපලාවන්නේටම ගෙවිල ගිය. අනික් 3 දෙනාම මැරිලා දෙව්ලොව ගියා. ඇය මැරිලා තිරිසං අපායේ කෙකින්නක් වෙලා ඉපදුණා. එතකොට අස්සක ජාතකයේ අස්සක රජුරුවන්ගේ උපරි දේවිය මැරිලා ගිහිල්ලා ගොම ගොඩක ගොම කුරුමිනියෙක් වුණා. රැස් විහිදෙන ශරීරයක් තිබිච්ච බිසව මැරිච්ච දුක දරා ගන්න බැරි හින්දා අස්සක රජුරුව වෙනම දෙනක් හදලා ඒකට දේහය බස්සලා විශේෂිත තෙල් සහ තෙල් මණ්ඩි ඒකට පුරවලා මේ දෙහය කුණු නොවෙන්න සකස් කළා. රජ්ජුරුව කෑම කන්නෙත් නෑ. රජ්ජුරුව දවස් ගානක් එක දිගට අඬනවා. මහ බෝසතාණන් වහන්සේ හිමාලයේ ඉඳලා මේ කාරණාව දැකලා රජ්ජුරුවන්ට පිහිට වෙන්න හිතලා රාජ උද්‍යානයේ මංගල ගල් තලාව මත රම් පිළිමයක් වගේ ඇවිල්ලා වැඩ හිටියා. හදිසියේ මෙතනින් යන්නේන පුද්ගලයෙක් මංගල ගල් තලාව මත වැඩ ඉන්න මේ ඍෂිවරයා දැක්කා. ළඟට ගිහිල්ලා කතා කළා. ඍෂිවරයාත් මේ පුද්ගලයාගෙන් ඇහුවා රජ්ජුරුව කොහොමද? රටේ තොරතුරු මොනවද? මේ කාරණා අහනකොට මේ දවස්වල අගබිසව මරණයට පත්වීම නිසා රජ්ජුරුව නොකා නොබී අඬන බව දැනගත්තා. ඒ පුද්ගලයාට සඳහන් කළා ඔබට පුළුවන් නම් රජු මෙතෙන්ට කැඳවගෙන එන්න මට පුළුවන් රජ්ජුරුවන්ගේ ශෝකය තුනී කරන්න. ඔහු ගිහිල්ලා රජ්ජුරුවන්ට කියලා එක්කාවා. රජ්ජුරුවන්ගෙන් කරුණු අහපුවාම බිසවගේ මරණය ගැන කිව්වා. රජ්ජුරුවන්ගෙන් ඇහුවා දැන් ඇය ඉන්නේ කොහෙද කියලා දන්නවද කියලා. රජ්ජුරුව කිව්වා නෑ කියලා. ඇය දැන් ගොම කුරුමිනියෙක් කියලා කිව්වා. රජ්ජුරුව කිව්වා මට ඒක පිළිගන්න බෑ කියලා. එහෙනම් මං ගෙන්නන්නද කියලා ඇහුවා. හා කිව්වා. ගොම කොට ගෙන්නෙව්වා. තමන්ගේ ධ්‍යාන ශක්තියෙන් ගෙනාවා. අධිෂ්ඨාන කරාම ගොම කොට ඇතුලේ ඉඳලා ගොම කුරුමිනියෝ දෙන්නෙක් එළියට ආවා. රජ්ජුරුවන්ට කිව්වා මේ ඉන්නේ එක්කෙනෙක් ඔබේ බිසව කියලා. රජ්ජුරුව පිළිගත්තේ නෑ. මං එහෙනම් කතා කරවන්නද කියලා ඇහුවා. හා කිව්වා. බෝසතාණන් වහන්සේ තමන්ගේ ධ්‍යාන ශක්තිය පාවිච්චි කරලා ඒ කුරුමිනි දේනුවට කතා කළා. ඇගෙන් තොරතුරු ඇහුවා. රජ්ජුරුව අහගෙන ඇයි කියනවා මම මැරෙන්න කලින් මේ රටේ අස්සක නම් මහ රජ්ජුරුවන්ගේ අග්‍රමහේෂිකාව. මේ උයන රජ්ජුරුවන්ගේ මංගල උයන. එදා අස්සක රජ්ජුරුවත් එක්ක මේ උයනේ අස්සක් මුල්ලක් නෑර ඇවිද ඇවිද මං විනෝද වුණා. මේ උයනේ අස්සක් මුල්ලක් නෑර මං දන්නවා. බෝසතාණන් වහන්සේ ඇහුවා ඒ තරම් ලෙන්ගතුකමින් හිටපු රජ්ජුරුවන්ට තාමත් ඔබ එදා වගේ ආදරේද කියලා. සඳහන් කළා නෑ. එදා මං හරි ආදරේ. දැන් නම් එහෙම ආදරයක් නෑ. ඇයි ඒ කියලා ඇහුවා. දැන් මං අස්සක රජ්ජුරුවන්ගේ බිසව නෙමෙයි. මෙතන මේ ඉන්න අනික් කුරුමිනියා මගේ ස්වාමියා. දැන් මං ආදරේ ඔහුට. එතකොට අස්සක රජ්ජුරුව ගැන හැඟීමක් නැද්ද කිව්වා. අස්සක රජ්ජුරුවන්ගේ ලේ අරගෙන
මගේ කුරුමිනි ස්වාමියාගේ පාද හෝදන්න මං කැමතියි කිව්වා. රජ්ජුරුවෝ ඔක්කොම අහගෙන. රජ්ජුරුවෝ ඒ වෙලාවෙම සඳහන් කළා ඒ දෙන වහාම ගෙනහිල්ලා ආදාහනය කරන්න කියලා. එච්චර සසර ගැන පැහැදිලි කරවලත් ප්‍රඥාව නම් නැහැ. ඒ දෙන අයින් කෙරෙව්වා වෙන විවාහයක් කරගත්තා. මේ සසර දුක මේ බැඳීමේ හැටි ඒක වටහා ගත්තේ නැහැ. ඉතින් මම මේ කරුණු දෙකම සඳහන් කළේ සිල් නැතුව ගෙවුන ජීවිතය ඊළඟට සතර අපායේ තැනක තමයි තීරණය වෙන්නේ. මරණයෙන් පස්සේ හම්බෙන ඇඟ සීලයේ හින්දා තමයි තීරණය කරන්නේ. ඒ හින්දා මේ අතීතයේ අය බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය පරිශ්‍රණයෙන් දේශනා කරපු කරුණු හිස් මුදුනින් පිළි අරගෙන මනාව සිල්වත් ජීවිත ගත කළා. මහා කාල උපාසකතුමා එක මාසකට පෝය 8ක් සිල් සමාදන් වෙනවා. පූර්ණ උපෝසත. එක දවසක් සිල් අරගෙන බණ අහලා උදේ පාන්දර ගෙදර යන්න පිටත් වුණා. යන ගමන් ළඟ තිබිච්ච පොකුණෙන් මූණ සෝදගන්න කියලා ටිකක් එතෙන්ට ලං වුණා. එදා රාත්‍රියේ හොරු වගේක් නගරේ ගෙයක් බිඳලා ගේ බඩු එළියට ගන්නකොට යකඩ වලං හැලි එළියට අදිනකොට එව්වා එකට ගැටිලා හඬ නැගුණා. මිනිස්සුන්ට ඇහැරුණා. හොරු පිටිපස්සේ පැන්නුවා. හොරු පැනලා දීවා. එක හොරෙක් බඩු මිටියක් කරේ තියාගෙන මහා කාල උපාසක තැන ඉන්න තැනින් දීවා. තමන්ට බේරෙන්න ඕන නිසා බඩූරේ උපාසක ගාව දේලා පැනලා දීවා. මිනිස් වෙනකොට බඩූරෙත් තියෙනවා. සුදු ඇඳගෙන උපාසකත් ඉන්නවා. රෑ තිස්සේ ගම ගානේ ඇවිදලා ගෙවල් බිඳලා උපාසකෙක් වාගේ දැන් මෙතන සුදු ඇඳගෙන ඉන්නව නේද කියලා ඇදලා අරගෙන ගහලා මරලම දැම්මා. සාමණේර භික්ෂූන් වහන්සේලා පොකුණට ගියා පැන් ගේන්න. එළි වෙලා පොකුණට යනකොට මහා කාල උපාසක පහර දීලා මරලා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා ගිහිල්ලා. සඳහන් කළා මහණෙනි මහා කාල මෙදානම් හරි පින්වත්. මෙදානම් හරි සිල්වත්. නමුත් සංසාරේ කරපු කර්ම තියෙනවා. මේ ජීවිතයේ සිල් රැක්ක කියලා පෙර ජීවිතේ කරපු කර්ම එහෙම ඉවර වෙන්නේ නැහැ. පෙර කර්මයක් විපාක දුන්නා කියලා සඳහන් කළා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ ස්වාමීනි මහා කාලගේ මරණය අයුතු මරණය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒක මේ භවයට අයුතුයි තමයි. නමුත් පෙර භවයත් එක්ක කල්පනා කරනකොට ඒක අයුතු මරණයක් නෙමෙයි ඒක යුතු මරණයක්. මෙහෙම කරුණු දක්වහම සියලු දෙනාටම ඕන වුණා අතීත කතාව දැනගන්න. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. මතක් කළා. යට ගිය දවසේ බරණැස් රජුරවන්ට අයත් පිටිසර ගමක් අසල වනාන්තරයක හොරු මුලක් හිටියා. වනාන්තරයේ හරහා යන මිනිස්සුන්ගේ සියලුම දේපල හොරු පැහැර ගන්නවා. ඒ හින්දා රජුරෝ විසින් වනාන්තරයට ඇතුල් වෙන තැන මුර කාවලක් හැදුවා. එතන ශක්තිමත් රාජබටයෙක් නතර කළා. මේ වනාන්තරය හරහා යන්නේ නාය මේ රාජබටය විසින් ගෙනහිල්ලා කැලෙන් එහාට ඇරලවලා අපහු වෙනවා. ඒක තමයි ඔහුගේ රාජකාරිය. මෙහෙම මිනිසුන් දවසින් දවස හුවමාරු කරමින් එහා පැත්තට ඇරලෝමින් එහා පැත්තේ අය මෙහා පැත්තට ගෙනමින් ඉන්නකොට ඒක තරුණ පුද්ගලයෙක් කරත් එක නැගලා තමන්ගේ බිරිඳත් එක්ක මෙතෙන්ට ආවා. බිරිඳ තරමක් රූපයෙන් හරි ලස්සනයි. අතන මුරකාවලේ ඉන්න පුද්ගලයාට ඇය ගැන හැඟීමක් ඇති වුණා. ටිකක් හවස් වෙලා තිබුණා. ස්වාමියා මතක් කළා අනේ අපි කොහොම හරි එහා පැත්තට ඇරලවන්න කියලා. ඔහු මතක් කරා මේ රෑ වෙලා ඕක කරන්න බෑ. මෙහි ඉඳලා හෙට යන් කියලා. ඔහු අවස්ථා කීපයක්ම බල කළා හදිස්සි ගමනක් යන්නේ ඒකයි පයින් ඉන්න නැතුව කරත්තයක් අරන් ආවේ කොහොම හරි ඇරලන්න කියලා. මේ පුද්ගලයා බලෙන්ම තමන්ගේ පිරිසත් එක්ක ගවයෝ ටික ලෙහලා නිදහස් කරලා කරත්තේ පැත්තක තියලා මේ දිනට කිව්වා මේ ගෙදර ඉන්න
රෑට කෑම ටිකකුත් මම දෙන්නම් කියලා. රෑට කෑමත් ගෙනල්ල දුන්න. ස්වාමියයටයි බිරිඳටයි නිදා ගණ්ඩත් අවස්ථාව හදල දුන්න. මොහුගේ ගෙදර තිබුණ වටිනා මැනික මොහු රෑට මැනික ගෙනල්ලා අර කරත්තේ තැනක හැංගුවා. අර පුද්ගලයා උදේ පාන්දරම නැගිට්ට ගමනත් හදිස්සි ඉක්මන්ට ගවයෝ ටික බැඳගෙන කරත්තෙන් පිටත් තුළා. ඊරෑ හොරුවාවක් කියලා මිනිහ මහරය කරදරයක් කලබලයක් කරලා තිබුණේ මුරකාවලේ ඉන්න කෙනා. හොරු ආව කියල කීවට හොරු ගෙනියපු දෙයක් නෑ. නමුත් හැමෝටම දැන්වා මෙතන තිබ්බ මැනික විතරක් අතුරු දහන් අනික් බඩුවොක්කොම තියෙනවා. නියෝගයක් නිකුත් කෙරෙව්වා ගමේ ඉඳ ලැවිල්ල මේ පාරෙන් එලියට යන්න හැමෝම පරීක්ෂා කරන්න කියලා. අර පුද්ගලයත් එතෙන්ටාව ඉන කර අතගාල බැලුව මැනික නෑ. නමුත් කරත්තේ පරීක්ෂා කරනකොට මැනික හම්බුණා. දැන් ඔහු මැනික් හොරා මුලා දෑනි ගවට යොමු කළා. කාරණාවත් කිව මේ මිනිහට ඊ මං ඉන්ඩත් දීල කණ්ඩත් දීල නිදාගණ්ඩ තැනකුත් දීලා මෙච්චරත් උදව් කරලා තියෙනකොට අන්තිමට මැනිකත් හොරකං කරගෙන ගිය කියලා. කාරණාව තේරුම් ගත්තෙත් නෑ. ඒ නිසා මුලා දෑනිත් නියම කළා කළ ගුණ දන්න ඇති මේ දුෂ්ප්‍රාඥා මේ අඥ්ඥානය පෞකාරයා තලල පෙළල මරලදාන්න කියලා. ඔහු මරලා දැම්ම හම මුරකාවල හිට මිනිහගේ බලාපොරොත්තුවටත් සෑහෙන්ඩ ඉඩේනවා. ස්වාමියයා මැරිලා බිරිඳ තනියෙනවා. මෙන්න මේ කාරණාව තමයි සංසාරය බොහෝ ආත්මෝල විපාකදීලා මෙදත් මේ තරං සිල්වත් වෙලත් නමුත් පෙර කර්මය තවත් විපාක දෙනවා තලල පෙළල මරල දාලා තියන්නේ එකයි. නිකං නෙමෙයි නිරයවල්වල දුක් විඳල ඇවිල්ලයි මේ විදිහට මැරුම් කන්නේ කියල පෙර කරුම ගැන භාගිතුන් වහසේ විශේෂයෙන් කාරණා පැහැදිලි කරලා දේශනා කරන්නට යෙදමින් තමයි අපි අර මාතෘකා කරගත්ත අත්තනාහි කතම් පාපං අත්තජං අත්ත සම්භවන් අභිමත්තති දුම්මේදං වජිරං වස්මමයන් මනින් කියන ගාථාරත්නය දේශනා කළේ. තමා විසින් කළ තමා කෙරෙන් උපන් තමා කෙරෙන්ම හටගත් පාපකර්මය තමාම පාෂානමය වූ මැනික අනික් මැනික් කාදමන්නාසේ තමන් කරපු කර්මය තමාම කාදාන. කියන කාරණාව තමයි ගාථාරත්නයේ සරල තේරුම. එතකොට මේ සඳහන් කළේ පාෂානමය වූ මැනික වීදුරුමෙන් අඥ්ඥානයක් කාදානවා කියලා. මහපොළොවේ හටගන්න මැනික් වර්ග බොහොමයි. නවරත්න කියලා අපි සඳහන් කරන මැනික් වර්ගයක් තියෙනවා. එකන මැනික් වර්ග 9ක්. නමුත් ධර්ම ග්‍රන්ථවල ඒ ආචාරිවරු දක්වලා තියෙන කරුණු හැටියට මේ මැනික් වර්ග නවරත්න හැමතැනම එකක්ම නෙමෙයි. සමහර අය වෙන වෙන කරුණු දක්වලා තියෙනවා. ඒ හින්දා නවරත්න නම් හරියටම මෙයයි කියලා අපිට කියන්න බැරි වුණත් රත්න වර්ග 9ක් තියෙන බව අපි දන්නවා. නමුත් මේ මැණික් වර්ග 9ම කපන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ මේ වජ්‍රවලට විතරයි. මොනවද වජ්‍ර කියලා කියන්නේ? දියමන්ති වලට. මැණික් කපන්න භාවිතා කරන්නේ දියමන්ති. කළුගල් විදින්න භාවිතා කරන්නෙත් දියමන්ති. වීදුරු කපන්න භාවිතා කරන්නෙත් දියමන්ති. තද ලෝහ කපන්න භාවිතා කරන්නෙත් දියමන්ති. හැබැයි මේ වෙනත් කිසිම දෙයකට දියමන්තිය කපන්න පුළුවන්කමක් නැහැ. දියමන්ති කපන්න නම් තවත් එවන්ම දෙයක්ම යොදන්න වෙනවා. ආන්ගේ නිසයි මෙතන සඳහන් කළේ මේ පාෂාණයේ උපන් මැණික වීදුරු කාදමන්නාසේ වීදුරුවක් ඕන විදිහකට කපන්න පුළුවන් මේ මැණිකට. තමා කෙරෙන් උපන් අකුසලයේ ඒ පුජ්‍යලයාගේ සසර ගමන
අකුසලයට ඕන විදිහට කාලා විනාශ කරලා දාන්න. මේ කරුණ පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම පන්සිල් ගැන කරුණු දැක්වුවා. නිත්‍ය වූ සීලය ලෝකයේ උපන් සියලු දෙනාගෙන්. මේක මේ බෞද්ධයන්ගේ නිත්‍ය සීලයේද නෑ, මුළු සකල විශ්ව ධාතුවේම සියලු දෙනා ළඟම තිබිය යුතු සීලය. ඇයි මේක සියලු දෙනාටම සාධාරණ වෙන්නේ? මේක විශ්වයේ නීතිය නිසා. බුදු දහම කියල කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මය. මහාකල්ප අසංක්‍ය 4.1 තිස්සේ මහබෝසතාණන් වහන්සේ කරපු පර්යේෂණයට කියන්නේ ආර්ය පර්යේෂණය කියලා. මේ විශ්වය හැසිරෙන්නේ කොහොමද? සමහර කාලික සත්වයා අපායට යනවා, තව කාලික සත්වයා තිරිසන් වෙනවා, ප්‍රේත වෙනවා, අසුර වෙනවා, මනුස්ස වෙනවා, සුගතිගාමි වෙනවා, නැවත නිරේට එනවා. මේ කැරකෙන චක්‍රයේ ප්‍රතිඵලය මොකක්ද? මේක මෙහෙම වෙන්න හේතුව මොකක්ද? දුකක් තියෙනවා, සැපක් තියෙනවා. ඒ දුකෙන් මිදිලා සැප හොයාගෙන යන මාවත මොකක්ද? මහා කල්ප අසංඛ්‍ය 4ක් තිස්සේ මෙන්න මේ සංසාර දුකෙන් මේ සත්වයා එතර කරන්න මග තමයි හෙව්වේ. මොවුන් සසර දුකට වැටෙන්නේ ඇයි? මොවුන් එයින් ගලවන්නේ කොහොමද? ඒ කරුණු ඉතා සූක්ෂම ලෙස පරීක්ෂණය කළා. ඒ සඳහා කරපු කැපකිරීම අසීමාන්තිකයි. එනිසා මේ පර්යේෂණයට කියන්නේ ආර්ය පර්යේෂණය කියලා. මේක ඇතුලේ තව කෙනෙකුට පර්යේෂණ කරන්න පුළුවන්ද? මේ ලෝකේ නොයෙක් විද්‍යාත්මක සොයා ගැනීම අතරේ තව තව අයට ඒ සොයා ගැනීම ඇතුලේ තව දේවල් හොයන්න පුළුවන්. හැබැයි මේ පර්යේෂණය ඇතුලේ තවත් පර්යේෂණය කරලා අලුතෙන් යමක් හොයන්න මේ විශ්වයේ සමතෙක් නැහැ. තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්ම නමුත් මේ ප්‍රමාණයම මිස මේ තුල ආය පර්යේෂණය කරන්නේ. ඒකයි මේකට ආර්ය පර්යේෂණය කියන්නේ. හැබැයි මේකෙන් මොකවත් අඩු කරන්නත් බෑ. මේට යමක් අලුතෙන් එකතු කරන්නත් බෑ. මනාව දේශනා කරලා තියෙන්නේ. මනාව අධ්‍යයනය කරලා තියෙන්නේ. දේශනාව මැනවින්ම පනවලයි තියෙන්නේ. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා. දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මෙයින් ඇලපිල්ලක් එකතු කරන්නවත් ඉස්පිල්ලක් අයින් කරන්නවත් හැකියාවක් නෑ. මනාව දේශනා කරලා තියෙන්නේ. ධර්ම රත්නය මේ ලෝකේ හැමෝගෙම හිත්වල උපදින්නේ නැහැ. ධර්මය උපද්දවන්න පුළුවන් අය ලෝකේ පහළ වෙන්නේ දෙන්නයි. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානය තුළ උපන්නා නම් යම් කාරණාවක් ඒකට කිව්ව ධර්මය කියලා. හැබැයි අපේ හිත්වල ධර්මය උපදින්නේ නැහැ. ඒ කාරණාව විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. වර්තමානයේ සමහර වෙලාවට අපි පොත්පත් ලියනවා. මේ පොත්පත් ලියලා ගෙනල්ලා පිළිගන්නනවා. බණ පොතක් ලියුවා. ධර්ම දානය සඳහා බෙදලා දෙනවා කියලා. කොහොමද පොත ලියලා තියෙන්නේ? Tamanට හිතිච්ච දේවල්. මම හුඟක් බණ අහලා තියෙනවා. මම හුඟක් භාවනා කරලා තියෙනවා. මට වැටහිච්ච හැටියට මම පොත ලියලා තියෙනවා ධර්ම දානයක් උදෙසා. දැන් මම ධර්ම දානයක් කියලා බෙදනවා. එතකොට ඒක බණ පොතක්ද? මගේ හිතේ ධර්මයේ ඉපදුනාද? එහෙම ගෙනල්ලා බෙදලා දෙනකොට අහන්න ඕනේ මේ පොත ලියුවේ ත්‍රිපිටකයෙන්ද කියලා. ත්‍රිපිටකයෙන් ලිව්වනම් ඒක බණ පොතක්. මට හිතිච්ච දේවල් ලියලා වෙන කවුරුවත් නිවන් යවන්න බෑ. ඒකෙන් කුසල් වෙනුවට අකුසල් තමයි මං හිතන්නේ ගලන්න පටන් ගන්නේ. අන්න ඒ නිසා තමයි මේ නිර්මල ධර්ම රත්නයේ අයිතිය ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේ දෙන්නේ නැත්තේ. ආන් ඒක නිසායි බුදුරජාණන් වහන්සේ යටතේම ධර්ම රත්නය තියාගත්තේ. මොකද තව කෙනෙක් අතින් වෙනස් වුණොත් ලෝක සත්වයාගේ නිවනයි වෙනස් වෙන්නේ. සසර සත්වයාගේ සුගති ගමනයි වෙනස් වෙන්නේ.
එහින්ද ධර්මරත්නය අයිතිය එදත් අදත් හෙටත් භාගිතුන් වහන්සේ යටතෙමයි තියෙන. අපිට තියෙන්නේ බුද්ධ භාෂිතය වෙනස් නොකර ජීවිතයට එකතු කරගෙන ඒ මග ගමන් කරන්න විතරයි. අන්න ඒක නිසා මේ ආර්ය පරීක්ෂණය කරන කාලය අවබෝධ කරගත්තා මේ විශ්වයේ ජීවත්වෙනවද යම් සත්වයෙක් ඔහු මේ පන්සිල් මත හික්මෙන්ඩ මෝනේ. පන්සිල් රකින්න බැරි දෙතකොට. අමාරුද්ධ. සමහර අය අහනවා පන්සිල් රකින අය කෞුද ලෝක ඉන්න කියලා. ඒ අයගේ හිතේ මේක රකින්න බැරි සීලයක් කියලා. භාගිතුන් වහස දේශනා කරනවා මහණෙනි බැරිනං මම දේශනා කරන්නේ කියලා. තියෙනවා. අපිට රකින්න බැරි කොටසක් තියෙනවා. හැබැයි අපි වගේ අයට. ඒකත් රකිනා ඉන්නවා. අපිට කරන්න බැරි දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. කරන්න බැරි දේවල් කරන්න කියලා බැරි බර අපේ ඇඟට පටෝලා නෑ භාගිතුන් වහස කියලකෙන අපිට කරදර කරන්න නෙමේ කරදරෙන් අපි මුදා ගණ්ඩයි ලෝකෙ පහළවෙන්. නමුත් කෙලෙස් හැටියට කතා කළොත් අපි සාමාන්‍යයෙන් කෙලෙස් කීයක් කියල කතා කරනවාද. අපි කියන්නේ කෙලෙස් 1500ක් කියලා. කෙලෙස් 1500ක් ගැන කතා කරනවා ධර්මය. මේ 1500ම ශික්ෂාපද හැටියට අපිට පැනෙව්වද? එහෙමනම් කොහොමවත් නෑ. ගිහි සමාජයේ පිළිබඳව කල්පනා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ මේ 1500න් 1495ක්ම අයින් කිරුවා මේ මිනිස්සුන්ට ඒක පිළිපදින්න බැරි හින්දා. 1495ක් අයින් කරලා 5ක් ඉතුරු කරලා අපිට කිව්වා මේක වෙනස් කරන්න බෑ. මේක මේ විශ්වයේ නීතිය ප්‍රධාන වගන්ති ටික මේක රැක ගන්න කියලා. 5යි. අපි කොහොමද දක්ෂයි කියලා කියන්නේ? අපි දක්ෂයි නම් මෙන්න මේ 5 රකින්න පුළුවන් වෙච්ච කෙනයි දක්ෂය. උපාධියක් 2ක් 3ක් ගත්තට වැඩක් නෑ. මැරිලා තිරිසන් වෙනවන. උපාධිය නැති වුණාට කමක් නෑ. තිරිසන් වෙන එකෙන් බේරෙන්න පුළුවන්. ආන් ඒකයි කියේ මේක රකින්න පුළුවන් නම් ඔහුයි දක්ෂයා. එතකොට මොනවද අර අයින් කරපු 495 තියෙන්නේ? මකුළු දැල් කඩන එක පව්. කුඹුරු කොටනකොට පව්. වී තම්බනකොට පව්. මහ පොළොව හාරනකොට ඒකත් පව්. මේ විදිහට කල්පනා කරලා බැලුවොත් මේව තමයි එතන තියෙන්නේ. දැන් අපිට දේශනා කළා නම් හේන් කොටන්න එපා, වල් ගිනි තියන්න එපා, කුඹුරු කොටන්න එපා, කුඹුර හාන්න එපා, කොළ පාගන්න එපා, වී තම්බන්න එපා, මකුළු දැල් කඩන්න එපා. අපිට දේශනා කළා නම් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? එන ජීවත් වෙන්න බෑ. ආන් ඒකයි සඳහන් කළේ අපිට කරන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය තමයි මේ 1495 හැටියට අයින් කරලා තියෙන්නේ. ගිහි ජනතාවට ඒව තහනම් කළේ නෑ. මොකද ගිහි ජීවිතය ගෙවන්න ඕන හින්දා. හැබැයි සීලේ මට්ටම වෙනස්. දැන් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් ගැන කල්පනා කරනකොට දැන් ගිහි අයට කුඹුර කොටන එකවත් හාන එකවත් ලිංහාරණ එකක්වත් තහනම් නෑ. නමුත් උපසම්පදා භික්ෂූන් වහන්සේට දේශනා කළා නියපොත්තෙන් මහ පොළොව හාරණ එකක් තහනම් කියලා. උන්වහන්සේ යන්නේ වෙන ගමනක්, මේ මිනිස්සු යන්නේ තව ගමනක්. ඒ මට්ටමට ගැලපෙන්නයි භාග්‍යතුන් වහන්සේ මේක වෙන් කරලා තියෙන්නේ. මොන තරම් සාධාරණත්වයක් සංසාරයෙන් එතර වන්නන් කෙරෙහි කොයි තරම් අනුකම්පාවකින්ද මේක පනවලා තියෙන්නේ. අපි අහනවා කවුද මේ 5 රකින්නේ කියලා. ඒ අපේ දුර්වලකම මිසක් වෙන අපේ ශක්තියක් නෙමෙයි. අන්න ඒකින්ද සමස්ත සකල සත්වයාටම මේ පන්සිල් උරුමයි, මේ පන්සිල් පොදුයි. හැබැයි පින්නතුනි දේශනා කළා සතර මහා පාය සත්වයාගේ නිජබිම වගේ, සත්වයාගේ මහ ගෙදර වගේ ඒ තරම්ම පිරිලා. අවීචය ගැන කියනකොට සඳහන් කරන්නේ ඊයන් උණු කරලා නලයකට වැක්කිරුවොත් අතුරු සිදුරු නැතුව
ඒ නලේ පුරාම ඊයන් ගමන් කරනවා. ඒ නලේ ඇතුළේ තැන්තැන්වල සීරුයින් කැඩිම් බිදිින් තිබුණ නං ඒ තැන්වලටත් ඊයන් යනවා. ඊට පස්සේ නලේ පලලා ඊයන් කෑල්ල ගන්නකොට අර බටේ ඇතුළි තිබිච්ච අතුරු සිදුරු හැමතැනම ඊයන් ගමන් කරලා ඒක තනිකරම ඊයන් කඳක් නෙමෙයි එහෙම් මෙහෙන් ගැටිති තියෙන කඳ. අතුරු සිදුරු නැතුව පිරිලා. අවීචිය නිරිසත්තුන්ගින් පිරිල ඉන්නෙත් එහෙමයි කියල සඳහන් කරන. අබ දැම්මොත් සෑහෙන කාලිකර බිම වැටෙන්නේ. එ තරම්ම නිරිසත්තු පිරිල. භාගිතුන් වහසගේ ධර්මය මුළු විශ්වයටමයි. නමුත් බෞද්ධ කියලා ජන කොටසක් පමණ මේ පන්සිල් යටතේ තරමක් හික්මෙන් අද සූදානන් වෙන. විශ්වයේ අනික් කිසි කෙනෙක් පන්සිල් මත යැපෙන්ඩ උත්සාහයක් දරන බව නෑ. ලෝකෙ බෞද්ධයෝ ඉන්න බොහොම ටිකයි. ඒ ටිකෙනුත් පන්සිල් රැකිනයි අතලොස්සයි එනම් අන්සියලු දෙනාළඟම පන්සිල් නැති නිසා ඒ අයට කවුරු කියලද කියන්නේ දුස්සීල කියල කියනවා. ගිහි අය හුඟක් වෙලාවට බලන්නේ ස්වාමීන් වහන්සේලට දුස්සීලයි කියල චෝදනා කරන්නට. උන්වහන්සේලගේ සීලේ ගැන හොඳට හොයන අය තමන්ගේ සීලේ ගැන වගක්වත් නෑ. නිත්‍ය සීලයේ පන්සිල් යමෙක් ළඟ පන්සිල් නැත්තං ඔහු දුස්සීලයක් කියල තමයි ධර්මය හඳුන්වන්න. දක්කින විභංගේත් කරුණු පැහැදිලි කරනකොට තිරිසං සතාට දෙන දානි ගැන කතා කිරුවට පස්සේ කතා කරලා තියෙන්නේ දුස්සීල මිනිහෙකුට දෙන කෑම වේල ගැන. ඒ දුස්සීල මිනිහ කියන්නේ කවුද? තිසරණ පන්සිල් නැති පුද්ගලය. ඊළඟට කියන්නේ පෘථග්ජන සීලවන්තයා දුස්සීලයට වඩා ටිකක් හොඳයි. එහෙමනම් ලෝකෙ දුස්සීලියෝම වැඩි. සීලවන්තයෝ ඉන්න ඉතාම අල්ප මාත්‍රයයි. ඒකයි දේශනා කළේ මේ මහපොළුවේ වැලි තරං සතරාපායට යනකොට මගේ නියපිට තියෙන වැලිවලටත් අඩු ප්‍රමාණයක් නැවත සුගතිගාමී වෙනවා කියලා. පෞද්ගලිකව තනියම තමන් ගැන කල්පනා කරලා බලන්න ඕනෑ ඒ නියපොත්ත උඩට නගින්න පුළුවන් මට්ටමක මම දැඟින්නවද කියලා. මොකද මරණය ඕනෑම වෙලාවක සාධහරණයි. මරණය ඕනෑම වෙලාවක එන්න පුළුවන්. මම නිතර නිතර මතක් කරපු කතාවක්. බැරි වෙලාවත් මරණ මංචකේ දිගෑරිලා ඉන්න වෙලාවක ගිනි දැල් දැක්කොත් මොනව කරන්නද. ආය නැගිටලා දුවල සිල් රකින්ඩද. නැගිටලා දුවල පින් කරන්නද. එහෙම කරන්න වෙලාවක් එන්නේ. ඒ හින්ද ප්‍රාර්ථනා කරන්න ඕනෑ කාගවත් මරණ මංචකයේ ගිනි දැල් පේන්ඩිපා කියලා. අදත් ජීවිතයේ හිත්වල තියෙනවනං යම් දුකක් ගින්දරක් වේදනාවක්. ඒ වෙන කිසි දෙයක් නෙමෙයි පෙර රැස් කරගත්ත අකුසල කර්මයක්මයි. අද තියෙන හැම දුකක්ම පෙර කරගත්ත අකුසල කර්මයක්. නමුත් මේ තියෙන දුක් එකකටවත් අද කැමති නෑ. අනේ මට මොමද වෙන්නේ කියල තමයි කල්පනා. ඊළඟ උපදින භවයක මේ දුකත් මට එපානං මොනවද කරන්න ඕනේ. ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. මේ දුකත් එපානං ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. රෝගියකුට මොකටද බෙහෙත් දෙන්න ඕනේ. ලෙඩේ හොඳවෙන්ඩ බෙහෙත් දෙනවා මිසක් ලෙඩේ වැඩිවෙන්ඩ බේද්දිල හරියනවද. එනම් මේ සංසාරී අපිත් සංසාරික ලෙඩ්ඩු. අපිටත් මොකක්ද තියෙන වුවපනාව. සසර දුක්විඳිනවා කියන රෝගයේ සුවපත් කරගන්නයි ඕනි. එනම් අපි බෙහෙත් කරන්න ඕනේ මේ දුකෙන් එතර යන්ඩ මිසක් නැවත නැවත දුක රැස් කරන්නද. අන්න ඒක තමයි භාගිතුන් වහස දේශනා කළේ ඇහැ පාලනය කරන්න කියලා. කන පාලනය කරන්න කියලා. දිව පාලනය කරන්න කියලා පංච ඉන්ද්‍රිය පාලනය කරගන්න කියලා දේශනා කළේ ඒ නිසයි මහණෙනි උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් නූපදවන්න. යම් කුසලයක් තියෙනවනම් ඒක පුළුවන් තරන් නැති කරගන්න උත්සාහ කරන්න. හැබැයි තාම පාපයක් රැස් වෙලා නැත්තන් ඒක අනාගතයත් රැස්වෙන්ට දෙන්න මෙපා. අපි අතින් කූමි මැරිල ඇති. අපි අතින් මදුරුව මැරිල ඇති. අපි අතින් තවසත්තු මැරිල ඇති. නමුත් තාම මිනී මරලනේ. නමුත් තාම හරක් මරලනේ. අනාගතය හරක් මරන්ඩ මිනී මරන්ඩ අවස්ථා එළබෙන්ඩ පුළුවන්. නමුත් ගණ්ඩ එපා.
මෙතෙක් නූපන් අකුසලයක් මිනිහෙක් මරලා නෑනේ. අනාගතයේ මරණව කියන්නේ නූපන් අකුසලයක් ඉපැත් දෙව්ව කියන එකයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නූපන් අකුසල් නූපදවන්න. ඉපදිලා තියෙනවා නම් අකුසල් ප්‍රමාණයක් දැනටත් කූඹිත් මදුරුවොත් කෝඳුරුවොත් කැරපොත්තොත් මැරෙනවා නම් ඒ මරණ එකත් නවත්ත ගන්න. තව තව ලොකු දේවල් කරගන්න එපා කියලා. එහෙන් රූප දකින්න ගියහම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ හැම දේම දිහා බලන්න එපා කියලා. ඇයි හැමදේම බලහම මොකද වෙන්නේ? හැමදේම බලන්න ගියහම කෙලිස් උපදිනවා. අවශ්‍ය ප්‍රමාණය විතරක් බලන්න. ඔකට බැන්න භාග්‍යවතුන් වහන්සේට සමහර අය මිනිසුන්ගේ දියුණුව නැති කරනවා කියලා. ඇස් හම්බුනේ මිනිසුන්ට ලෝකෙ බලන්න. ඔබ වහන්සේ දේශනා කරනවා ඇහැ පාලනය කරන්න කියලා. වෘද්ධිනාශකය කියලා බැන්න. නමුත් පස්සේ කරුණු සඳහන් කරලා කාරණා දක්වහම බැනපු අය මේ ශාසනය රහත් වෙනවා. මාගන්දී ආවාගේ අය මාගන්දී බමුණා අර අපි කතා කරන බැමිණි නෙවෙයි. මාගන්දී බමුණ සඳහන් කළා මිනිසුන්ට ඇස් ලැබුණේ මොකටද? රූප හොයන්න, රූප බලන්න, රූප රස විඳින්න, දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ලා බලන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කරන්න එපා ඇහැ පාලනය කරගන්න. නමුත් මාගන්දිය මෙහෙම කියනකොට ඇහුවා මාගන්දිය හොඳයි කමක් නෑ. රූප හොයලා, රූප බලලා, රූප රස විඳලා දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ලා බලලා අන්තිමට රූපේ ආදීනව දකින අය ගැන මොනවද උඹේ දර්ශනය තියෙන්නේ කියලා. මාගන්දිය බිම් බලා ගත්තා. ආදීනවේ ගැන මොකවත් කතා කරලා නෑ. භාග්‍යවතුන් වහන්සේ ආදීනවේ ගැන කතා කරනවා. අන්න ඒක හින්දා කෙලෙස් උපදින දේවල් බලන්න එපා කිව්වා. පාරේ යනකොට කොච්චර දේවල් පේනවද? සමහර දේවල් දැක්කහම අපිත් රාගාධික නිසා, අපිත් ක්ලේශ බරිත නිසා අපිට ඒ දේවල් වැඩියෙන් බලන්න හිතෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒවා දිහා බලන්න එපා. මෙතෙක් රැස් වෙලා නැති රාගයක් අලුතෙන් උපදිනවා. මෙතෙක් ඉපදිලා නැති ක්ලේශයක් අලුතෙන් උපදිනවා. ඒ නිසා දැක්කොත් සිහිය පිහිටවන්න අහක බලාගන්න. නමුත් මේක තේරුම් ගන්න බැරි අපි එහෙම දේවල් දකින්නම කැමති. එහෙම දේවල් බලන්නම කැමති. දැක්කොත් හැරි හැරි බලන්නමයි ලෑස්ති. දැන් ඒ විදිහට බලහම තාම අපි බුද්ධ ආගමේ නෑ කියලා වගේ හිතෙනවා. ඒක බුද්ධ ආගම නෙමෙයි එතකොට. දැක්කොත් පාලනය වෙන්නයි දේශනා කළේ. නමුත් අපි කරන්නේ හැරිලා බලලා පේන්නේ නැත්නම් ඉස්සිලා බලනවා. ඊළඟට මාගන්දියට තව කරුණු පැහැදිලි කළා. ඒ හොයන ඒ බලලා හම්බ කරගත්ත සැපය මොකක්ද කියලා. ඒ කරුණුත් පැහැදිලි කරලා දේශනා කළා මාගන්දිය. එහි කිසි සැපයක් හම්බ කරලා නැහැ. ඒ බලලා හොයාපු සතුට කොයි වගේද? එහෙම නැත්නම් මේ දහදුක් විඳලා හොයාපු පංචකාමයේ කොයි වගේද? තුවාලයක් හැදුනහම මිනිහෙකුට ඒ තුවාලයේ මුඛය නියපොත්තෙන් කහනකොට දැනෙන්නේ සතුටක්. තුවාලේ වටේට නියපොත්තෙන් කහනකොට සනීපයි. සඳහන් කළා මාගන්දිය උඹලා මේ අගේ කරන පංචකාමයේ කොයි තරම් සැපද ඒක මම දකින්නේ තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනෙනවා නම් සතුටක්. ඒ වාගේ සතුටකටයි මේ මිනිස්සු ඔක්කොම ඉවල්ලන්නේ. කාලා බීලා නටලා උඩ පැනලා කරන්න පුළුවන් හැම දුෂ්චරිතයම කරලා මේ මිනිස්සු හොයන්නේ ඒ වාගේ සතුටක්. එතකොට අපි හැමෝම දඟලන්නේ එහෙම සතුටක් වෙන්නේ. ඒ කියන්නේ තාම තියෙන්නේ නිර්මල බුද්ධ දර්ශනය නෙමෙයි අපි ගාව. අපි ගාව තියෙන මාගන්දීගේ දර්ශනය. ඒ හින්දා වහාම හුස්ම ටික පිට වෙන්න කලින් යන්න වෙනවා බුද්ධ ආගමට. මේ සංසාරේ දුගතියෙන් එතර යන්න නම් බුද්ධ ආගමට එන්න වෙනවා. ආන් ඒ නිසා අපි මේ ජීවිතේ කරන්නේද යම් කර්මයක්, ඒ හැම කර්මයක්ම විපාක විඳින්නම වෙනවා. අද මෙතන මෙහෙම සුදු ඇඳගෙන ඇවිල්ලා ලස්සනට ඔබ හිටියට, මේ ආසනයේ ඉඳගෙන ඔබට ධර්ම දේශනා කළාට මම පෙර කරපු දේවල් ඔබ දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ. ඒක අනාගතේ මට විපාක විඳින්න තියෙන්නේ පිහි ඇනුමකින්ද, වෙඩි පාරකින්ද,
බස බෝතලයකින්ද මොකේකට හරි තැලිල පොඩි වෙලාද කාගෙන් හරි අපහස අහන්ඩ තරන් කොයි තරන් කරුම මේ වෙනකොටත් ඇද්ද. අද අපි හිතන අනේ අපි හිතාගෙන හිටිය හරි හොඳයි කියලනේ. නමුත් මෙහෙමලුනේ දන්න රිබන් වෙලාලුගේ අපි එහෙම කතා කරනවා. අද මෙහෙම හිටියට පෙර අනුන්ට අපහස කරපු කරුම තාම අපිට විපාක දෙන්න පිටි පසීන්න. ආං ඒ නිසා දේශනා කළා මහාකාලගේ මරණය අදනං අයුතු මරණයක් තමයි. නමුත් අතීතයත් එක කල්පනා කරලා බලන්නකොට ඒක කිසි අයුත්තක් නෑ කියලා පැහැදිලි කරලා මේ කාරණාටික දේශනා කරලා භාගිතුන් වහසේ ධර්ම දේශනාව නිමා කරනකොට එතල හිටපු විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබවා. එනම් ජීවිතයේ අපිත් මේක හොඳට තේරුම් ගණ්ඩුවන. අද යමෙකුට අපහාසයක් කරනවාද අද යමෙකුට රිදවීමක් කරනවාද ඒක මට ඉදිරියට සිය ගණන් ආත්මොල රිදවනවා. පුළුවන් තරන් වලකින්ට වීරය වඩන්ඩයි දේශනා කළේ. පිනතින ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා අපි දේශනාව මෙතනින් නිමා කරමු.